සිත නැවතුණු තැනක්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානිසංසෝ ධම්මේ සුචින්නේ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන මේ උතුම් ධර්ම දේශනාවේ අද මාතෘකාව හැටියට තෝරාගත්තේ සජ්ජායනා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු වටිනා පැහැදිලි කිරීමක්. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. යම්කිසි කෙනෙක් ධර්මයට අනුගතව කටයුතු කරනවා නම්, ධර්මානුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ ධර්මයට බරව වාසය කරන කෙනාට ධර්මයේ රැකවරණය නිරතුරුවම ලැබෙනවා. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයෙහි හැසිරුණු උදවිය දුගතියට පත්වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි ධර්මයට අනුගත ජීවිතයක් ගෙවන්න. අපට මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න ලැබිලා තියෙන බොහොම කෙටි කාලයක්. බොහොම සුළු කාලයකට තමයි අපි හැම කෙනෙක්ම මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. මේ වටින භවය, එනමුත් ආයුෂ අඩු භවයේ සැරිසරනකොට අතිශයින් බුද්ධිමත්ව කාලය ගත කිරීම අත්‍යවශ්‍යයි. මේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න අපි කවුරුත් මහන්සි ගන්න ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මහ පුදුම ශක්තියක් ලබා දෙනවා. මේ ධර්මය එක කණ්ඩායමකට වෙන් කරන්න බෑ. ජාති ආගම් කුලමල භේදයකින් තොරව තම තමන්ගේ ජීවිත ගමන සුන්දර කරගන්න නම් ඒ හැමෝම බුදුහාමුදුරුවෝ දෙසූ දහම ශ්‍රවණය කළ යුතුයි. තම තමන්ගේ ආගම් මාරු කරන්නට අවශ්‍ය නැහැ. එනමුත් ධර්මය ශ්‍රවණය කළ යුතුයි. ඒ තරමටම වටින අනුශාසනා බුදුහාමුදුරුවන්ගේ දෙසුම තුල ගැබ් වෙලා තියෙනවා. මේ වෙනකොට ඔබ අප වාසය කරන මේ ලෝකය
යන්නේ නිවැරදි දිශාවකටද කියලා විමසුවොත් ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකය දියුණු වෙනවා කියලා. දවසින් දවස මේ ලෝකය සාර්ථකත්වයට පත් වෙනවා කියලා සමහරු හිතනවා. හැබැයි විමසිය යුතු කාරණාවක් තමයි පින්වතුනි, මේ ලෝකය දියුණු වෙනවා කියලා බොහෝ පිරිසක් ප්‍රකාශ කළත් දියුණු ලෝකයක දකින්න ලැබෙන ඒ ලක්ෂණ මේ ලෝකයෙන් අපට පේන්නේ නැහැ. ලෝකයක් දියුණුයි නම්, දියුණුවට පත් වෙනවා නම් ඒ ලෝකයේ දකින්න ලැබෙන ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ පේන්න ඕන. දියුණු වන ලෝකයක මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්න බෑ, වැඩි වෙන්න ඕන. දියුණු වන ලෝකයක මිනිස්සුන්ගේ ලෙඩ අඩු වෙන්න ඕන. දියුණු වන ලෝකයක මිනිස්සුන්ගේ ප්‍රශ්න අඩු වෙන්න ඕන. ඔබත් මමත් පිළිගන්න කාරණයක් තමයි දවසින් දවස මේ ලෝකයේ උපදින මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන බව. ඒ වගේම දවසින් දවස මේ ලෝකෙ මිනිස්සුන්ට වැළඳෙන ලෙඩ වැඩි වෙන බව. දවසින් දවස මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙන බව. ආයුෂ අඩු වෙනවා නම්, ලෙඩ වැඩි වෙනවා නම්, ප්‍රශ්න වැඩි වෙනවා නම් එබඳු ලෝකයක් දියුණු ලෝකයක් කියලා හඳුන්වන්නේ කොහොමද? ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන මේ යන දිශාව වැරදිද නිවැරදිද කියන එක. අපට පේන්නේ මේ ලෝකය යන දිශාව වැරදි. ඒ වැරදි දිශාව වෙනස් කරලා නිවැරදි පැත්තකට හරවන්නත් ලේසි නෑ. එනමුත් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු යමක් කල්පනා කළොත්, තේරුම් ගත්තොත් ඒ හැමෝටම සැනසීම උදා කරගන්නට පුළුවන්. ඇයි අපිට වැරදුනේ? වරදින්න හේතුව මොකක්ද? ඒක ගැන අපි හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා සූත්‍රයක් තියෙනවා, දුබ්බන්නිය කියලා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දෙව්ලොව සිදුවුණු සිදුවීමක්. මේ කතාව අපට ලොකු පණිවිඩයක් දෙනවා. කතාව ඇත්තද නැත්නම් බොරුද නැත්නම් හදපු කතාවක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මේ කතාවෙන් අපට ලබා දෙන ගැඹුරු පණිවිඩයයි අපි හැමෝම තේරුම් ගත යුතු වෙන්නේ. දුබ්බන්නිය සූත්‍රයේ සඳහන් වන කාරණා අපි දන්නවා. ධර්ම දේශනාවක් පවත්වනකොට විවිධ චරිතමේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. සමහර උදවිය කතාවක් කියනකොට ඒ කතාව පිළිගන්නවා. තව සමහර පිරිස ඒ කතාව විවේචනය කරනවා. ඒවා බොරු කතා කියලා කියනවා. මොන විදියට කල්පනා කළත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය ගැනීම වැදගත්. ඔය දුබ්බන්නිය සූත්‍රයේදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිදුවෙච්ච සිදුවීමක්. මොකද්ද මේ සිදුවීම? අපි කවුරුත් දන්නවා සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය ගැන. ඒ ආසනය තමයි පාණ්ඩු කම්බල ශෛලාසනය. දවසක් සක්‍ර දේවේන්ද්‍රයා මේ ආසනේ නැති වෙච්ච වෙලාවක මේ ආසනයේ ඇවිල්ලා වාඩි වුණාලු එක්තරා යකෙක්. මේ යකාගේ ස්වරූපය අටුවාවේ සඳහන් වෙනවා පිච්චිච්ච ලී කොටයක පාට තියෙන, මිටි සිරුරක් තියෙන, මහා උදරයක් තියෙන, දුරු වර්ණ
පිළිකුල් සහිත පෙනුමක් තියෙන යකෙක්. මේ යක්ෂයා ඇවිල්ලා පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණාලු. සක්‍රදේවේන්ද්‍රයා ආසනේ නැතිවෙච්ච වෙලාවක. පාණ්ඩුකම්බල ශෛලාසනේ මේ යක්ෂයා ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා දැකපු දෙවිවරු මේ ආසනය වට කරගෙන මේ වාඩි වුණු දුර්වර්ණ යක්ෂයාට බැනවදින්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. පිළිකුල් කරන්න පටන් ගත්තා. දෙවිවරු වට කරගෙන බනිනකොට දොස් කියනකොට අවමන් කරනකොට ඒව අහගෙන හිටපු මේ යක්ෂයා එන්නම දුර්වර්ණ ගතිය මැකිලා ගිහිල්ලා වර්ණවත් වෙන්න පටන් ගත්තා. දුර්වල ගතිය නැති වෙලා ගිහිල්ලා බල සම්පන්න ස්වරූපයක් මතුවෙන්න පටන් ගත්තා. අවලස්සන පෙනුම මැකී ගිහිල්ලා ලස්සන පෙනුමක් ඇති වෙන්න පටන් ගත්තා. මේක දැකපු දෙවි කෙනෙක් කල්පනා කළා වහාම සක්‍රදේවේන්ද්‍රය දැනුවත් කළ යුතුයි. සක්‍රදේවේන්ද්‍රය නැති වෙච්ච වෙලාවේ මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයා වාඩි වෙනකොට නම් දුර්වර්ණයි පිළිකුල් සහගතයි පිච්චිච්ච ලී කොටයක පාට තියෙන්නේ මිටි දෙවිවරු වට කරගෙන බනින තරමට ලස්සන වෙනවා. බල සම්පන්න වෙනවා. මේ බව සක්‍රදේවේන්ද්‍රයව දැනුවත් කළ යුතුයි කියලා සක්දෙවිඳු සොයාගෙන ගියා. සක්‍රදේවේන්ද්‍රයා සොයාගෙන ගිහිල්ලා සක්දෙවිඳුට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. සක්දෙවිඳුනි ඔබතුමා පාණ්ඩුකම්බල ශෛලාසනේ නැතිවෙච්ච මේ වෙලාවේ යකෙක් ඇවිල්ලා ආසනේ වාඩි වෙලා ඉන්නවා. පිච්චිච්ච ලී කොටයක පාට තියෙන මිටි මහ උදරයක් තියෙන අවලස්සන පෙනුමක් තියෙන යකෙක්. යකා මේ ආසනේ වාඩි වෙලා ඉන්නවා දැකපු දෙවිවරු මේ යකාට බනින්න පටන් ගත්තා. වට කරගෙන දොස් කියන්න පටන් ගත්තා. පිළිකුල් කරන්න පටන් ගත්තා. පුදුමක මහත සක්දෙවිඳුනි දෙවිවරු වට කරගෙන බනින තරමට මේ දුර්වර්ණ යක්ෂයා වර්ණවත් වෙනවා. අවලස්සන යක්ෂයා ලස්සන වෙනවා. දුර්වල යක්ෂයා බල සම්පන්න වෙනවා. මොකක් හරි කරන්න. සක්දෙවිඳු කල්පනා කළා එකත් එකටම මේ ඇවිල්ලා ඉන්නේ නිකන් යකෙක් නෙවෙයි. මේ යකා කවුද? කෝධ භක්ඛෝ යක්ඛෝ. කෝධ භක්ඛ කියලා කියන්නේ ක්‍රෝධය කන, ක්‍රෝධය බුදින, ක්‍රෝධය ආහාරය කොට ගත්ත යක්ඛෝ යකෙක්. මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ නිකන් යකෙක් නෙවෙයි. ක්‍රෝධය අනුභව කොට යැපෙන යකෙක්. දැන් බලපුවාම පාණ්ඩුකම්බල ශෛලාසනේ ඇවිල්ලා මේ වාඩි වෙලා තියෙන්නෙම කෑම හොයාගෙන. මොනවද කෑම? ක්‍රෝධය. දෙවිවරු වට කරගෙන ක්‍රෝධයෙන් කේන්තියෙන් බැනවදිනකොට මේ යක්ෂයාට වැඩෙන්න අවශ්‍ය කරන ආහාර තමයි ලැබිලා තියෙන්නේ. ඒ ලැබුණු ක්‍රෝධය නැමැති ආහාරය අනුභව කරපු යකා ලස්සන වෙනවා, බල සම්පන්න වෙනවා. සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කළා මේ යක්ෂයාව මට්ටු කරන්න ඕන. මොකද කළේ? සක්දෙවිඳු ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? මේ යක්ෂයා ළඟට ගියා. කේන්ති ගත්තේ නැහැ. ද්වේෂය ඇති කරගත්තේ නැහැ. තරහ ඇති කරගත්තේ නැහැ. මොකද කළේ? දකුණු දන පොළවේ ගහගෙන අත් දෙක එකට එකතු කරලා වැඳගත්තා. කවුද වැඳගත්තේ? සක්දෙවිඳු. කාටද වැන්දේ? අර වාඩි වෙච්ච යක්ෂයාට. වැඳගෙන ස්වාමීනී කියලා ආමන්ත්‍රණය කළා. ස්වාමීනී කියලා ආමන්ත්‍රණය කරලා කරුණාවෙන් මෘදු මොලොක් වචන වලින් ද්වේෂය ඇති කරගන්නේ නැතුව මෛත්‍රියෙන් 3 වතාවක් තමන්ව හඳුන්වලා දුන්නා. කොහොමද හඳුන්වලා දුන්නේ? ස්වාමීනි
මම සක්දෙව් රජු වෙමි. ස්වාමීනි මම සක්දෙව් රජු වෙමි. ස්වාමීනි මම සක්දෙව් රජු වෙමි. කරුණාවෙන් මෛත්‍රියෙන් සක්දෙවිඳු මේ යක්ෂයාව ආමන්ත්‍රණය කරනකොට යක්ෂයට අවශ්‍ය ආහාර සක්දෙවිඳුගෙන් ලැබුණේ නැහැ. නොලැබුණු තැන මොකද වුනේ? වර්ණවත් වෙච්ච මේ යක්ෂයා නැවත දුර්වර්ණ වුණා. ඒ වගේම බල සම්පන්න වෙච්ච මේ යක්ෂයා නැවත දුර්වල වුණා. ඒ වගේම අතුරුදහන් වෙලාම ගියා. දැන් මේ කතාව අපි හැමෝම අහගත්තා. මේ කතාවේ වැදගත් කතාව දැන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කතාවේ ගැටෙන්න එපා. මම මුලදිම කිව්වා. අපි මේ බණ කියනකොට විවිධ චරිතවලට මේ බණ කියන්නේ. සමහර උදවිය මේ වෙනකොටත් හිතාවි මේ මොන බොරු කතාද? ඇයි මෙහෙම කතා කියන්නේ? ඒ වගේම විවිධ අවස්ථා පිළිබඳව සැකමතු වෙන්න ඇති. එහෙම කොහොමද පාණ්ඩුකම්බල ශෛලාසනේ යකෙක් ගිහින් වාඩි උනේ? සක්‍රදේවේන්ද්‍රයා එහෙම යකෙකුට වඳීද? දන ගැහුවනම් දන ගහන්න පොළොවක් තියෙන්න එපේ. අහසේ මොන දනද? එහෙම කොහොමද ක්‍රෝධය කන්නේ? ඒ වගේ විවිධ චරිත විවිධ ගැටලු එක්ක පොරබදිනු ඇති. එහෙම පොරබදින්න යන්න එපා. මේ කතාවෙන් දෙන පණිවිඩය ගන්න. ඇඟිල්ලක් දික් කරලා ඈත තියෙන කොස් ගහක් පෙන්නකොට අපේ සමාජයේ සමහර මිනිස්සු ඇඟිල්ල කෙළවරේ කොස් ගහ හොයනවා. ඒ අය පඬිතුයෝ නෙවෙයි. කවුරු හරි ඇඟිල්ලේ කෙළවරේ කොස් ගහ හොයනවා නම් ඒ කෙනා අඥානයි. බැලිය යුත්තේ ඇඟිල්ල කෙළවර නෙවෙයි. ඒ ඇඟිල්ල දික් කරලා පෙන්නපු පැත්තයි බලන්න ඕන. එතකොට මේ කතාවත් එක්ක ගැටෙන්න යන්න එපා. හැබැයි මේ කතාවෙන් දෙන වටිනා පණිවිඩය අපි හැමෝම තේරුම් ගන්න ඕන. මේක තමයි ලෝකෙට වරදින්න හේතුව. වෙන මොකක්වත් නෙවෙයි. මේ කතාවේ වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ යකා. කොයි වගේ යකෙක්ද? ක්‍රෝධය කාලා යැපෙන යකෙක්. ඊළඟට ඒ වගේ යකෙක් ඉදිරියේ දෙවිවරුන්ගේ හැසිරීම. කේන්ති අරගෙන බැන්නා. බනිනකොට මොකද උනේ? මේ යක්ෂයාට ඕන වෙච්ච දේ දෙවිවරුන්ගෙන් ලැබුණා. ඒ ලැබුණු නිසා යක්ෂයා බල සම්පන්න වුණා. සක්‍රදේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය වැදගත්. අනිත් දෙවිවරු වගේ වැඩ කළේ නැහැ. බුද්ධිමත්ව කටයුතු කළා. ද්වේෂය පෝෂණය කළේ නැහැ. කරුණාව මෛත්‍රිය ඇති කරගෙන ආමන්ත්‍රණය කළා. ඒ ආමන්ත්‍රණය කිරීමෙන් යක්ෂයාට ඕන දේ ලැබුණේ නැහැ. නොලැබුණු තැන අතුරුදහන් වුණා. බලය බිඳ දැමුණා. මේ ලෝකෙට වරදුනේ මෙන්න මේ වගේ යක්කු ඉදිරියේ දෙවිවරුන්ගේ ක්‍රියාකලාපය වාගේ වැඩ නිසා. අපි හැමෝටම මේ ලෝකයේ නිවැරදි දිශාවකට ගෙන යන්න ඕන නම් සක්‍රදේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය ගත යුතුයි කියලයි මං යෝජනා කරන්නේ. බලන්න පින්වතුනි, මේ කතාව අපේ සමාජයට ලෝකයට මොනතරම් වැදගත්ද? අපේ සමාජය තුළ ඔබ අප වාසය කරන මේ සමාජ පරිසරය තුළ නිතර හමුවන චරිත මේ මිනිස්සු පිළිබඳව කල්පනා කරනකොට මේ මිනිස්සු අතරේ ඉන්නවා රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු. ද්වේෂය අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සු. මත අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සු. මෝඩකම අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සු. මේ සමාජයේ තරුණයෝ, දරුවෝ, වැඩිහිටියෝ රාගයෙන් මත් කරලා ඔවුන්ගේ හිතේ තියෙන රාග සිතිවිලි පෝෂණය කරවලා
රාගය වැඩෙන විදියට වැඩ කරලා ඒ හිතේ තියෙන රාගයට අනුව හැසිරෙන්න අවස්ථාව සලසලා දීලා රාගය වර්ධනය කරලා ඒ රාගය අනුභව කරලා ඒයින් යැපෙන මිනිස්සු ඉන්නවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රාගයෙන් මත් වෙලා සමහර තරුණ තරුණියෝ බලන්න රෑ එළි වෙනකන් ලක්ෂ ගණන් වියදම් කරමින් මොනතරම් අධර්මයට බරව ක්‍රියා කරනවද? ඒ රාගය අනුභව කරලා යැපෙන අය කොච්චර බල සම්පන්නද? ක්‍රෝධය අනුභව කරලා යැපෙන අයත් ඉන්නවා. ලෝකේ බලගත්ු රාජ්‍යයන් ජාතීන් අතර අසමගිකම් ඇති කරලා, ආගම් අතර බෙදීම් ඇති කරලා, ප්‍රාන්ත අතර යුද්ධ ඇති කරලා, දෙපැත්තටම ආයුධ විකුණලා ඔවුන් බල සම්පන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට දෙසවන් යොමු කරලා ඒ සඳහා විවේකයක් අරගෙන හිත පිරිසිදු කරගෙන වැඩ කටයුතු ආරම්භන්නට පුළුවනි නම් තමන්ගේ ජීවිත ගමන ආලෝකමත් කරගන්න එය හේතුවක් බවට පත් වෙනවා. අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට දෙසවන් යොමු කළ යුතුයි. අපට මේ ලෝකේ ජීවත් වෙන්න ලැබිලා තියෙන බොහොම කෙටි කාලයයි. ඒ කෙටි කාලය පසුතැවෙන්නේ නැතුව සුවසේ වාසය කරන්න නම් ඉදිරියේදී තමන්ගේ ජීවිතයට එළඹෙන අභියෝග ඉදිරියේ ශක්තිමත්ව මුහුණ දෙන්න නම් ඒ සඳහා ඇසිය යුතුම අනුශාසනාවක් තමයි බුදුරජාණන් වහන්සේ සිදු කළේ. අපි හැමෝටම සදාකාලිකව මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. සාමාන්‍යයෙන් මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු උදේට රාජකාරී කටයුතු සඳහා පිට වෙලා යනකොට එහෙම නැත්නම් ගෙදරින් එළියට බහිනකොට මරු සිටින දිශාව දැනගෙන මගහැරලා යන ස්වභාවයක් තියෙනවා. හැබැයි කවුරුත් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි කොච්චර මරු සිටින දිශාව මගහැරලා අඩිය තිබ්බත් ඒ අඩිය තියන්නෙම මරු සිටින දිශාවටමයි. හැම පියවරක්ම අපි තබලා තියෙන්නේ මරු සිටින දිශාවට. තත්පරයක් පාසා අපි කිට්ටු වෙන්නෙත් මරු සිටින දිශාවට. ඒ දිශාව මග හරින්න කාටවත් බෑ. ඒ දිශාව බේරලා වෙනම දිශාවකින් යන්න කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා අපි හැමෝම මේ ජීවත් වන කෙටි කාලය ඉදිරියේදී මරණය උරුමයි කියන මරණානුස්මෘතිය හිත තුල රඳවගෙන නිවැරදිව ජීවිතය ගෙවන්න උනන්දු වෙන්න ඕන. අද විශේෂයෙන් ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙකුට වයසට යනකොට පසු කාලීනව පීඩාවක් ගෙන දෙන පසුතැවෙන්න හේතු වන කාරණාවක් පිළිබඳව. ඒ තමයි දෙමව්පියන්ට නොසලකා හැරීම. තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ නැත්තම් ඒ නොසලකා හරින එකේ විපාක තමන්ට භුක්ති විඳින්න වෙන්නේ දෙමව්පියෝ නැති වෙච්ච කාලෙක. ඒ වගේම තමන් වයසට ගියාම මම මගේ අම්මට මම මෙහෙමයි සැලකුවේ. මම මගේ තාත්තට මෙන්න මෙහෙමයි සැලකුවේ. එදාට සමහර විට දෙමව්පියන්ගෙන් සමාව ගන්න දෙමව්පියෝ ඔබ ළඟ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු පීඩනයක් ඇති වෙන්න හේතුවක් තමයි
දෙමව්පියන්ට නොසලකා හැරීම. ඒ නිසා දෙමව්පියෝ සම්බන්ධයෙන් දෙමව්පියන්ට සැලකීමේ වටිනකම ගැන පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ ලෝකයේ දරුවෙකුට ලැබෙන වටිනාම චරිත දෙකක් තමයි අම්මා සහ තාත්තා කියලා කියන්නේ. එක පැත්තකින් ගත්තහම පුබ්බාචරිය. ජීවිත කාලේ විවිධ ගුරුවරු හමු වෙන්න පුළුවන්. හැබැයි මුල්ම ගුරුවරු වෙන්නේ අම්මයි තාත්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු සමයේ ಭಾರತೀಯ අදහසක් තිබුණා මේ ලෝකය මවල තියෙන්නේ මහා බ්‍රහ්මයාය කියලා. අපේ බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ලෝකය මවපු මහා බ්‍රහ්මයෙක් ඉන්නවා නම් ඒ මහා බ්‍රහ්මයෝ වෙන කවුරුත් නෙවෙයි. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මයි තාත්තයි. ඒ වගේම බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. එතනදී බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයට සමාන කළා නොවේ. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට යම් බඳු සැලකීමක් සිද්ධ කරනවා නම් ගෞරවයක් සිද්ධ කරනවා නම් ඒ වගේම සැලකුවට වරදක් නැහැ දෙමව්පියන්ට. ඒකයි බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කියලා කියන්නේ. ඒ නිසා දරුවන් හැටියට දෙමව්පියන්ට මනාව සංග්‍රහ කිරීම, සැලකීම, කීකරු වීම අත්‍යවශ්‍යයි. දරුවන්ට ඒ විදියට කියනවා වගේම දෙමව්පියන්ටත් කිව යුතු දෙයක් තියෙනවා. අම්මා කෙනෙක් වෙනකොට තාත්තා කෙනෙක් වෙනකොට ඒ අම්මා ඒ තාත්තා හිතන්න ඕන කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ පදවි ඉහළ තත්වයකට පත් කළා. මම මගේ දරුවන්ගේ මුල්ම ගුරුවරු. ඒ වගේම දරුවන්ට මේ ලෝකයේ මවපු මහා බ්‍රහ්මයෝ වාගේ චරිත දෙක. ඒ නිසා අපි ඒ ගුරුවරයෙක් කියන චරිතය කොයි වගේ ගුරුවරයෙක්ද වෙන්න ඕන. ඒ වගේම මහා බ්‍රහ්මයා කොයි වගේද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් අපි දරුවන් කෙරෙහි කටයුතු කරන්න ඕන. ඒ වගේම බුදුන්ට වගේ අපේ දරුවෝ අපට සලකනකොට ඒ වගේම gedara බුදුන් අම්මා gedara බුදුන් තාත්තා කියලා ඒ තරමටම ගෞරවාන්විත තැනක් මට දෙනකොට මං ඒ තැනේ ගෞරවය රකින්න ඕන. මේක දෙමව්පියෝ හිතන්න ඕන දෙයක්. එතකොට මුල්ම ගුරුවරයා ඒ වගේම ලෝකයේ මවපු දරුවන්ට මේ ලෝකයේ මවපු මහා බ්‍රහ්මයා ඒ වගේම gedara බුදුන් අසීලාචාර දුරාචාරයට බරව නොමන ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් ඒ পদවියට ඒ තනතුරට කරපු ලොකු නිග්‍රහයක් කියන එක දෙමව්පියෝ තේරුම් ගන්න ඕන. ඒ නිසා දෙමව්පියන්ගේ යුතුයකම ඉටු කරන්න ඕන. දරුවන්ගේ යුතුයකම ඉටු කරන්න ඕන. එතකොට තමයි සාර්ථක වෙන්නේ. දරුවන් හැටියට කල්පනා කරන්න ඕන මගේ ජීවිතයට ලැබිච්ච වටිනාම චරිත දෙක. ඒ නිසා මම මගේ අම්මට මම මගේ තාත්තට සලකන්න ඕන. ගෞරව කරන්න ඕන. එහෙම කියනවත් එක්කම තව කාරණාවක් පැහැදිලි කරන්නත් ඕන. සාමාන්‍යයෙන් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා අතිචිරං නිවාසේන පියෝ භවති අප්පියෝ කියලා. දීර්ඝ කාලයක් එකට වාසය කිරීමෙන් ප්‍රිය අයද අප්‍රිය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිතුරුකම් අහිමි වෙන්න හේතු කිහිපයක් තියෙනවානේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා. මිතුරුකම් සහෝදරකම් ඔය බැඳීම් නැති වෙන්න බිඳ වැටෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි බොහෝ දීර්ඝ කාලයක් ඇසුරු නොකිරීමෙන් බලන්නේවත් නැතුව දීර්ඝ කාලයක් ඈත් වෙලා හිටියොත්
මිතුරුකම බිඳ වැටෙනවා. ඔය එකක්. දෙක, නිතරම ළඟට වෙලා හිටියහම මිතුරුකම් බිඳ වැටෙනවා. උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා උදේ වෙනකන් කතා කර කර කයිවාරු ගහ ඉන්න ගියොත් ඒ මිතුරුකනොත් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි සුදුසු නැති වෙලාවල් වල ඉල්ලන්න යනවා නම් තමන්ගේ මිතුරාගෙන් ඉල්ලන්න සුදුසු නැති වෙලාවක ඉල්ලන්න ගියොත් මිතුරුකම් බිඳ වැටෙනවා. මෙන්න මේ ගැන අපි හැමෝම කල්පනා කරන්න ඕන. එතකොට දැන් දෙමව්පියෝ සමග දීර්ඝ කාලයක් එකට ඉන්නකොට දෙමව්පියෝ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් එක්ක දීර්ඝ කාලයක් එකට ඉන්නකොට මොකද වෙන්න පුළුවන්? පියෝ භවති අප්පියෝ. ප්‍රිය අයත් අප්‍රිය වෙන්න පුළුවන්. දැන් බලන්න සාමාන්‍යයෙන් ඒක අපිට පැහැදිලි. දෙමව්පියෝයි දරුවෝයි එකට ගෙදර ඉන්නකන් සමහර විට ගැටුම්. වෙන් වෙලා ඈතට ගියාට පස්සේ පුදුම විදියේ සහයෝගී බවක්, ආදරයක්. ඇයි ඒ? නිතරම ළඟ නැහැ. ළඟ නැති වෙනකොට අගේ වැඩි වෙනවා. එතකොට දැන් එකටමයි ඉන්නේ කියලා දෙමව්පියෝ පිළිබඳව අප්‍රිය බවක් ඇති වෙනවා නම් දරුවන්ගේ හිතේ ඒක මහ අකුසලයකට හේතුවක් වෙන්න පුළුවන්. ඒක මහ භයානක පාප කර්මයක් කෙරෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒක පසුකාලීනව පසුතැවෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අම්මත් එක්ක ඉන්න කාලේ, තාත්තත් එක්ක ඉන්න කාලේ අම්මව එපා වෙනවා නම්, තාත්තව එපා වෙනවා නම් දරුවෝ මොකද කරන්නේ? ඒ දෙමව්පියන්ට බැන වදිනවා. හිත රිදෙන්න කතා කරනවා. සලකන්නේ, ගෞරව කරන්නේ, උපස්ථාන කරන්නේ. එතකොට මොකද වෙන්නේ? දෙමව්පියෝ නැති වෙච්ච කාලෙක දරුවන්ට ඒක මහ ගින්නක් වෙනවා. මහ පීඩනයක් වෙනවා. ඒ නිසා එකට බොහෝ කාලයක් වාසය කළා කියලා දෙමව්පියන්ව අප්‍රිය වෙන්න බෑ දරුවන්ට. දරුවෝ අප්‍රිය වෙන්නත් බෑ දෙමව්පියන්ට. එහෙනම් අපි මොකද්ද එතනට ගන්න ක්‍රියාමාර්ගය? එකට වාසය කිරීමෙන් ප්‍රිය අය අප්‍රිය වෙනවා නම්, ඒ අප්‍රිය වීමෙන් අපට හානියක් එනවා නම්, ඒක භයානක නම් අප්‍රිය වෙන එක නවත්තලා ප්‍රියභාවය රඳව ගන්න අපි මොකද කරන්නේ? ඒකට කළ යුතු දේ තමයි මව් ගුණ මෙනෙහි කිරීම. පිය ගුණ මෙනෙහි කිරීම. ඔබට ඔබේ අම්මා එපා වේගෙන වගේ එනවා නම්, ඔබට ඔබේ තාත්තා එපා වේගෙන වගේ එනවා නම්, කළ යුතු දේ තමයි ඒ එපා වෙන්න ඉඩ තියන්න එපා. ඒක භයානකයි, අකුසලයකට හේතුවක්, පාපයකට හේතුවක්, පසුතැවෙන්න හේතුවක්. ඒ නිසා ඒ අප්‍රිය වීම නවත්තලා ප්‍රිය වෙන්න නම් අපි අම්මාගේ ගුණ මෙනෙහි කරමු. තාත්තගේ ගුණ මෙනෙහි කරමු. අම්මා කෙනෙක් කොච්චර කැපකිරීමක් කරනවද? හිතන්න ටික වෙලාවක් කරන්. මාව දස මාසයක් කුසේ දරාගෙන විඳපු වේදනාව, මෙලොවට බිහි කළාට පස්සේ විඳපු වේදනාව, මාව ඇතිදෙඩි කරන්න මාවයි අම්මවයි දෙන්නවම බලාගත්ත තාත්තගේ කාර්යභාරය, ඒ මව් ගුණ පිය ගුණ මෙනෙහි කරන තරමට එපා වුණු අම්මව ඕන වෙනවා. එපා වෙන තාත්තව ඕන වෙනවා. ඒ නිසා මේ අප්‍රිය වේගෙන යනවා නම් ප්‍රියවීම පිණිස කළ යුතු දේ මේකයි. බුදු ගුණ මෙනෙහි කරන තරමට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇතිවන තරමට බුද්ධෝපස්ථාන සිද්ධ කරන්න කැමති වෙනවා. ඒ වගේම ධර්ම මාර්ගයේ ගමන් කරන්න උවමනාව මතුවෙනවා. එතකොට බලන්න, බුදු ගුණ වැඩිමෙන් ගමන සුවපත් වෙනවා නම් මව් ගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්න, පිය ගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එවිට ඔබට දෙමව්පිය අප්‍රිය වෙන්නේ කවදාකවත්.
ඒ වගේම තමයි දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලෙදී දරුවෝ දෙමව්පියන්ට හොඳට සලකන්න ඕන. දෙමව්පියෝ වයසට යනකොට ලෙඩ වෙනකොට අම්මට තාත්තට සලකන්න මට හොඳ අවස්ථාවක් මේ හම්බුනේ කියලා හිතලා හොඳට සලකන්න. උපස්ථාන කරන්න. ඒක හොඳ අවස්ථාවක් Tamanට සැනසෙන්න. මම මගේ අම්මට උපස්ථාන කළා. මම මගේ තාත්තට උපස්ථාන කළා කියන සතුට ඇති වෙනවා. අර එක කතාවක් තියෙන්නේ. පුතයි අම්මයි තාත්තයි. මේ පුතා පුංචි කාලේ ඉඳලම අම්මයි තාත්තයි මහ පුදුම ආදරයකින් රැක බලා ගත්තා. දස මාසයක් කුසේ තියාගෙන හදලා වඩලා පෝෂණය කරලා හැමදේම බොහොම දුක් මහන්සියෙන් ලබා දුන්නා. දවසක් අම්මයි තාත්තයි කැලෑවට යනවා පළවැල නෙලාගෙන එන්න. පුතා දැන් තරුණයි. පුතා ගෙදරට වෙලා ඉන්නවා. අම්මයි තාත්තයි කැලෑවේ ඇතුලේ ඉන්නකොට එක්තරා විස දුමකට හසු වෙලා දෙදෙනාම අන්ධ වෙනවා. අන්ධ වෙච්ච අම්මටයි තාත්තටයි තමන්ගේ පුතා ඉන්න තැනට තමන්ගේ වාස භූමියට එන්න අමාරු වෙනවා. ඒ නිසා කැලෑවේ අතරමං වෙනවා. පුතා කල්පනා කළා අම්මයි තාත්තයි තාම ගෙදර ආවේ නැහැ. එකත් එකටම අම්මටයි තාත්තටයි කරදරයක් වෙලාද දන්නේ නැහැ කියලා පුතා මොකද කළේ කැලෑව පීරගෙන අම්මයි තාත්තයි හෙව්වා. අම්මයි තාත්තයි හම්බුණා. පුතාට තේරුණා අම්මගේ තාත්තගේ ඇස් දෙක පේන්නේ නැහැ. අම්මා තාත්තා ළඟට ගියපු මේ පුතා අම්මවයි තාත්තවයි දැකලා අඬන්න පටන් ගත්තා. අඬලා ඊට පස්සේ hina වෙන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි පුතාගෙන් විමසනවා පුතේ පුතා අඬලා දැන් hina වෙන්නේ ඇයි? අම්මේ තාත්තේ හොඳට හිටපු අම්මයි තාත්තයි අන්ධ වෙච්ච නිසා මට මහ පුදුම වේදනාවක් ඇති වුණා. මට මහ දුකක් ඇති වුණා. අම්මයි තාත්තයි අන්ධ වෙච්ච නිසායි මං ඇඬුවේ. හැබැයි අම්මේ තාත්තේ මෙච්චර කාලයක් අම්මයි තාත්තයි තමයි මාව රැක බලාගත්තේ. මෙතෙන් පටන් මට අම්මවයි තාත්තවයි රැකගන්න අවස්ථාව ලැබුණු නිසා මම සතුටු වෙනවා. අන්න එහෙමයි අතිජාත දරුවෝ හිතන්නේ. ඒ නිසා තමන්ගේ දෙමව්පියන්ට ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට සලකන්න ඕන. ළමා කාලේදීත් එහෙමයි, තරුණ කාලේදීත් එහෙමයි, වැඩිහිටි වෙලත් එහෙමයි. දරුවෙක් නම් අම්මා තාත්තා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ දේ ඉටු කරන්න ඕන. දෙමව්පියන්ගේ නෙතට කඳුලක් නොනැගෙනසේ ජීවත් වෙන්න ඕන. ඒ වගේම තරුණ කාලයේදී තරුණ ඔබෙන් අම්මා තාත්තා මොනවද බලාපොරොත්තු වෙන්නේ? අන්නේ බලාපොරොත්තු වන යහපත් චර්යාව තමන් තුළ පෝෂණය කරගන්න ඕන. දෙමව්පියන්ට සලකන්න. අඩුම ගානේ දෙමව්පියෝ වයසට යනකොට ඇවිදින්න ශක්තියක් බවට පත් කරගන්න හැරමිටියට වඩා ඔබ උදව් වෙන්න. නැත්නම් අම්මලා තාත්තලා වයසට යනකොට අතට ගත්ත හැරමිටිය දිනලා ඔබ පරදින්න පුළුවන්. ඔබ පරදින්න එපා. ඔබ දිනන්න හැරමිටිය පරද්දන්න. ඇයි එහෙම කියන්නේ? වයසට ගියපු අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හැරමිටියෙන් ලැබෙන උදව් තියෙනවා. අර මහාසාල සූත්‍රය පෙන්නන්නේ. චණ්ඩම්පි ගෝණං වාරේති. සැඩපරුස ගොනෙක් ආවහම වළක්වන්න පුළුවන්. අතෝ චණ්ඩම්පි කුක්කුරං. සැඩපරුස බල්ලෙක් කෙනෙකුට බල්ලව පන්නන්නත් පුළුවන්. අන්ධකාරයේ පුරේ හෝති. අඳුරක යනකොට මේ හැරමිටිය පෙරමග ගිහිල්ලා ආරක්ෂා කරනවා. කළුවරේ දණ්ඩක් අතට ගත්තාම සැරයටියක් අතට ගත්තාම ඒ හැරමිටිය ඉදිරියට තියතියා වදින තැන් වැටෙන්න පුළුවන් තැන් හොය හොයා ඉස්සරහට කරදරයක් නැතුව යන්න පුළුවන්. අන්ධකාරයේ පුරේ හොති. අඳුරේදී මාව
අල්ලගෙන යනවා. ඒ වගේම ගම්භීරේ ගාධ මේධති. දියට බහින්න ඉස්සෙල්ලා දියේ ගැඹුර හඳුන ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දණ්ඩස්සානුභාවේන කලිත්වා පටිතිට්ඨති. මේ දණ්ඩේ ආනුභාවයෙන් අතට ගත්ත හැරමිටියේ අනුහසින් පය පැටලිලා වැටෙන්නේ යනකොට වැටෙන්නේ නැතුව නැවත හිටගන්න ශක්තිය ලබලා දෙනවා. කියන්න කනගාටුයි සමහර දරුවන්ගෙන් ඒ ටිකවත් ඉටු වෙන්නේ නැහැ. ඔය ටිකවත් ඉටු වෙන්නේ නැත්නම් අඩුම ගානේ දෙමව්පියෝ වයසට යනකොට ඒ අය අතට ගන්න හැරමිටියෙන් ඒ අයට ලැබෙන උදව්වවත් දරුවන්ගෙන් වෙන්නේ නැත්නම් දරුවනි ඔබ පරාජිතයි. දෙමව්පියෝ අතට ගත්ත සැර යටිය දිනපු මට්ටමක් තියෙනවා. ඒ නිසා දෙමව්පියෝ වයසට යනකොට අතට ගන්න හැරමිටියට වඩා ඔබ දෙමව්පියෝ ගැන බලන්න. දෙමව්පියන්ට සලකන්න. දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලෙදී ඔවුන්ගේ නෙතට කඳුළු දෙන්න එපා. අපට ඕන තරම් ප්‍රවෘත්ති වාර්තා වෙනවා. දෙමව්පියන්ට නොසලකා හරින දරුවෝ ගැන. තාත්තලට ගහ එලවන, දෙමව්පියෝ බලු කූඩු වලට දාන, ඒ වගේ මට්ටමකට යන අයට ජීවිතයේ අවසාන කාලයේ දුක් විඳින්න වෙනවා. ඒ නිසා දෙමව්පියන්ගේ හිතට සහනයක් ගෙන දෙන විදියට වැඩ කරන්න. ඔවුන් මියදුනාට පස්සේ කලින් කල වරින් වර සිහිපත් කර කර පින් දෙන්න. දෙමව්පියන්ට සලකන ළමයෙකුට කිසිම දවසක වරදින්නේ නැහැ. ඔබේ ජීවිත ගමන වරද්ද ගන්න නැතුව නිවැරදිව සාර්ථකව ඉදිරියට යන්න නම් ඒ දෙමව්පිය ගෞරවය, දෙමව්පියන්ට සැලකීම ඇති කරගන්න මේ දැයේ දූ පුතුන්ට දෙමව්පියෝ පිළිබඳව හැඟීමක් ඇති කරන්න මේ උතුම් දම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සිත නැවතුණු තැනක්.